Better days with Hutch 4G. Better mornings. Better chatter. Better lunches, better batter. Better presentations, better meets. Better fighting, better beats. Hutch 4G means better suits, better roots, and even better hoots. Hutch is better all day, any day. Experience better days with a bigger, better 4G. Hutch 4G, now bigger and better. So, to speak to us more about this, we have Kapila. Kapila Rasnayaka, good evening. Rasnayaka. Yeah. So, this Rasnayaka is very important when you say Kapila. Anivariyam oka kiyanne ඕනේ. Yes, yes. Kapila කියලා විතරක් කියන්න ඕනේ. Basics no, මුලනේ. ඔව්. රස්නායක මුල අපේකම ඡන්දෙට එද්දිත් ඒක තමයි එන්නේ. අපේකම අපේ ජාතිය එක එක වෙනවා ඒක අර මම දැන් අහන්න ඕනේ කපිල දැන් ඔයා අඳින්න විදිය කතා කරන්න විදිය සෝෂල් මීඩියා එක පාවිච්චි කරන්න විදිය ඔක්කොම අලුත් විදියක්. ඒ කියන්නේ අපි කවදාවත් ඒ කියන්නේ ඔයා ගොඩක්ම කතාවට ආවේ මේ COVID-19 එක්ක. ගෙදර මිනිස්සු හිටපු වෙලාවේ ඒගොල්ලෝ දැනගත්ත කපිල කියලා එක්කෙනෙක් ඉන්නවා. ඔව් ඒගොල්ලෝ සතුටු වුණා දේවල් තියෙනවා මං දේවල් කිව්වා. දැන් ඔය අපි දන්නවා දැන් ගහක් දැක්කුත් මෙයා ඒකට එක්කෝ සින්දු කියනවා නැත්නම් ඒකට කිස්සයක් දෙනවා ඔය වගේ දේවල් තමයි අපි දැනගෙන ඉන්නේ. හැබැයි කපිල ඇත්තට වැඩ කරන්නේ ලොකු තැනක. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔයාගේ ඇත්ත කතාව පොඩ්ඩක් කියන්න අපිට. ඔව් මම කපිල රස්නායකදී මම වෘත්තිමය වශයෙන් කරන්නේ මගේ වෙන ආයතනයක් තියෙනවා. නමුත් වෘත්තිමය වශයෙන් කරන්නේ මේ කුෂිකර්ම අමාත්‍යාංශය දැනට ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ජෙන්ඩර් කන්සල්ටන්ට් කෙනෙක් උපදේශකයෙක් හැටියට තමයි කටයුතු කරන්නේ. ස්මෝල් හෝල්ඩ් ඇග්‍රි බිස්නස් පාර්ට්නර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ කුඩා පරිමාණ සහභාගීත්ව සංවර්ධන වැඩසටහන. මේක පටන් ගත්තේ ජනාධිපති කාර්යාලයෙන් පසුගිය රජය යටතේ. ඒතකොට ජනාධිපති කාර්යාලයේ තිරසාර සංවර්ධන අංශයේ තිබ ව්‍යාපෘතියක් තමයි මේක. හැබැයි නව රජය යටතේ අපි අනියුක්ත වෙලා තියෙනවා මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග රූරල් ඩෙවලොප්මන්ට් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතට ඒක ප්‍රොජෙක්ට් එකේ ඉතින් ජෙන්ඩර් කන්සල්ටන්ට් හැටියට තමයි වැඩ කරන්නේ. Then gender consultant, for somebody who is watching who will not know what's the meaning of this gender consultant. What do you do as a gender consultant? Gender consultant is like how we perceive certain things as a man and woman. Like you will be like මේ boy කෙනෙක් විදියට රංගපාන්න කොහොමද ඉගෙන ගන්නෙ? සහ girl කෙනෙක් විදියට කොහොමද රංගපාන්න ඉගෙන ගන්නෙ? ඒතොර ඒ ඔක්කොම ජීවිතය. ඒ කියන්නේ මේ අඳපු ඇඳුම පවා. ඒ කියන්නේ මේ වස්ත්‍රය නෙමෙයි ඊට එහායින් අපිට අඳිනවනේ දේවල්. පුතා ඔයා මේවා කරන්න එපා, දුව ඔයා මේවා කරන්න එපා, ඔයා මේවා කරන්න ඔයා පුතා. මේ ඔක්කොම gender jargons. මේකින්ද gender pay gap එකක් ඇති වෙලා තියෙනවා. ඒ කාන්තා ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා පාර්ලිමේන්තු එකේ. අදට 5.6 ඉන්නේ කාන්තාව. ඒකෙත් ඇමති මණ්ඩලය ගත්තොත් only one cabinet minister we have. මේ කාන්තා නියෝජනයේ පවිත්‍ර වණ්ණාරච්චි මහත්මිය. ඉතින් එතනදී අපිට ප්‍රශ්නයක් එනවා මෙච්චර 70 වසරක් පුරාවට ඊළඟට 1970න් පස්සේ එක්කෝ මේ ගෝලීය ආර්ථිකය නැත්නම් මේ පටන් ගත්තට පස්සේ 1978 එතනින් ඉඳන් මෙහාට අපේ ඔක්කොම අපිට එන්න පටන් ගත්තා. මෙරට දනන්ගේ හොඳ දේ එපා වුණා, පිටරට දනන්ගේ හොඳ දේ එපා වුණා, මෙරට පිටරට වල්දේ අපිට බිහි වුණා. වල්දේ හතර හිනාවකි ලෝකේ අපි දකින. ඒතර විවෘත ආර්ථිකයත් සමග මේ ලීඩර්ෂිප් කියන එකට නියමානුතක් දෙන්න බැරි වුණා මේ ගෝලීය ආර්ථිකය ඇතුලේ ලංකාවේ. එතකොට වෙන අනිත් රටවල එහෙමයි. එතකොට රුවන්ඩාවේ පාර්ලිමේන්තුව ගත්තොත් එimhe ජෙන්ඩර් ඉක්වැලිටි සම්බන්ධයෙන් ලොකු වපසරියක් තියෙනවා. නිව්සීලන්ත වල ගත්තොත් අන්න නියෝජනය. ඒතකොට මේ කාලේදී මේ කොවිඩ් එකත් එක්ක කතා කරා කාන්තා නියෝජනයේ තිබ්බ කාන්තා නායකත්වයේ තිබ්බ රටවල් වල සංවර්ධනාත්මක මෙවලම් වැඩි කොවිඩ් ප්‍රිවෙන්ට් කරපු මේකත් වැඩි කියලා. එතකොට ඒකෙදි අපිට පොඩි මේකක් වෙනවා මේ ගැහැල් ළමයි ඉගෙන ගත්තොත් පොඩි ඩිසිප්ලින් එකක් මේ වැඩ කරද්දී ඒක ලීඩර්ෂිප් එකෙත්. ඉතින් ඔය ලීඩර්ෂිප් එක අපි අද දවසේ අපේ ගෙදර ඉන්න දුවට දීලා නැහැ. ඒකින්ද එක්ක තාත්තා මරුණම දේශපාලනට එන්න ඕනේ. එක්ක බාප්පලා ඉන්න ඕනේ. එක්කෝ මේක අපහාසන නෙමෙයි කියන්නේ. එක්ක මකර හොඳ රූපాయనిය හරි නැත්නම් ටෙලිනාට්‍ය හරි මොකක් කරගෙන හොඳ ජනප්‍රිය නිලියක් වෙන්න ඕනේ. ඔයාට chance එකක් තියෙනවා. ඔව් දැන් ඒකේ මම කොන්ඩම් කියන පක්ෂයක් හදාගෙන මේ ලිංගික ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ ළඟදි මම ඒක දැම්මා පොඩි මේකක් විදියට පොඩි කොන්ඩම් පක්ෂයෙන් ડોක්ටර් උක්කුවා දිනු මම දන්නවා අනිවාර්යයෙන්ම ડોක්ටර් උක්කුවා ඉදිරියට ගෙනාවොත් හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශන දීලා අනිවාර්යයෙන් මිනිස්සු ඡන්දය දෙනවා. Hutch එක දවස පුරා better 4G. Hutch 4G දැවැන්තයි සමීපයි. වෙනසක් ඕන වෙලා තියෙන මිනිස්සුන්ට ඒක නම් ඇත්ත දෙයක්. කොහොමද අපි ගත්තොත් this time around 71% of voters have gone to vote at the polling stations. Now but we're looking at a
very different take on the results. අපිට තාම ඔක්කොම හම්බ වෙලා නැහැ. හැබැයි බලනකොට අපිට හැබැයි තේරෙන්න ඕනේ මේක ඇත්තම ජනමතයක් විය හැකිදත් කියලා සමහර වෙලාවට. ඒ කියන්නේ මේ ඉලූෂන් එක ගන්නෙ. අපිට දැන් කැම්පේන් වලින් ඔච්චර වියදම් කරන්නේ ඇයි ඒ කට්ටියනේ? ඒ කියන්නේ මේ ජනතා නියෝජිතෝ. ඒ තියෙන අපිට ආදරේට. අපිට ඒගොල්ලෝ ඉතාම ආදරේ. අපිට කැස්සා කැම්බරිස්සාවක් හැදෙන්නවද කියලා විතරයි බලන්නේ නැත්තේ. ඉතින් ඔක්කොම ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලොන්ට කරගන්නේ නැහැ කවදාවත්. ලංකාවේ මැති ඇමතුරු මන් දන්නවා බස් එක යන්නේ. ට්‍රේන් එක යන්නේ ඒ තරම් හොඳ ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එකක් අපිට තියෙනවා. ඊළඟට ලංකාවේ මැති ඇමතුරුන්ගේ දුවා දරුවන් හොඳයයි කියපු පාසල් වලට කවදාවත් යන්නේ නැහැ. ළඟ තියෙන පාසලට තමයි දාන්නේ. මොකද ඔක්කොම පාසල් අපේ රටේ හොඳයි. ඉතාම ලස්සනයි. ඒ කියන්නේ හැම මේකක්ම තියෙනවා. දැන් ස්වීඩන් වල ගත්තොත් මම ස්වීඩන් වල හිටියා කාලයක් ස්ටොක්හෝම් වල. ඒ පාසල් වලත් ඔය ළඟ ඉන්න පාසලට තමයි දාන්නේ. වොෂින්ටන් ඩීසී වල හිටියා ළඟ ඉන්න පාසලට තමයි. ඒතකොට මොකද හැම පාසලකම පහසුකම් තියෙනවා. අපේ රටේත් ඒ වගේනේ. ඔව් අනිවාර්යයෙන්. අපේ රටේ ගත්තොත් ඒව කොළඹ රාජකීය විද්‍යාලයේ සිට සහ මම කියන නම් කිව්වට කමක් නැද්ද නේද? පාසල්නේ දන්නවනේ. එතන සිට කොහේ හරි තියෙන අපේ පාසල් දක්වා සීල් පාසල් ඔක්කොම පාසල්නේ. හැම එකම එක විදියටනේ සිස්ටම් එක තියෙන්නේ. අනිවාර්යයෙන්. ඩෙස්ක්ටොප් ගත්තත් මේ ප්‍රසන්ටේෂන්ස් කම්පියුටර්ස් ගත්තොත් එතකොට එතකොට ලංකාවේ දේශපාලක කරපු එක දෙයක් තියෙනවා හොඳ ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එකක් හැදුවා. ඒ කියන්නේ ඒක සුඛිත මුහිතනේ. කවුරුත් කාන්තාවක් ඉන්සරේටපත් වෙන්නේ නැහැ. ඊළඟට ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් ගත්තම මේ පාරත් ස්මූත්. ඒ කියන්නේ එහෙම මේ ගන්න. ස්මූත් නැති වුණාට කමක් නැහැ. හැබැයි යන්න ගියාම තමයි ප්‍රශ්නයක් තියෙන්නේ කියලා අපි ඔක්කොම සහ මාර්ග ව්‍යාපෘති කරද්දී හොඳට රිසර්ච් කරලා කරන්නේ දේශපාලකයෝ සාමාන්‍යයෙන්. රිසර්ච් කරලා සත්‍ය යන්නේ කොහෙන්ද? ඒවට ඔක්කොම කිරලා මැනලා බලලා මොකද ෆස්ට් රිසර්ච් එකක් අපේ we have to do a research no before implementing the development project. And also what happened to Mount Lavinia beach incident, they did lot of research නේ. Of course. lot of රිසර්ච් කරලා ඊට පස්සේ මොහොත කොට උදේ කොට ඒක තමයි ඉලූෂන් එක දන්නු. It's called distorted communication. ඒ කියන්නේ නියෝ මාක්සිසම් concept එකක් තියෙනවා මේ ජාගන් හර්බමාස් කියන සමාජ විද්‍යාඥවරයා. එයා කිව්වේ distorted communication. අපේ මතය අද නිර්මාණය කරන්නේ අපි නෙමෙයි. මාධ්‍ය තුලින් නිර්මාණය කරන එක. අපි දන්නේ නැති ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. ලන්ච් ටයිම් එක වෙද්දී අපේ මේකට එනවා කොහෙද කන්නවට හොඳ කියලා. ඒතර අපි කැමති තැන නෙමෙයි ඒගොල්ලෝ කැමති තැනට අපි යනවාද බලලා. ඒක තමයි පොලිටිකල් ඔපිනියන් එක නිර්මාණය වෙන්නේ. ඒක නිර්මාණය බලය මත, තියෙන ධනය මත, ඒ සියලු කාරණාත් එක්ක ඉන්ඩිවිජුවලිසම් කියලා කියනවා. ඒ කියන්නේ පෞද්ගලීකරණය. අපිට තිබ්බා මේ ධනවාදයේ මූලිකම දේ තමයි අංග ලක්ෂණය තමයි ප්‍රධානම පුරුක තමයි ධනවාදය කොහොමද පටන් ගත්තේ පවුල තුලින්. පවුල පටන් ගත්ත දායි නම් තමයි ධනවාදය පටන් ගත්තේ. ඊට කලින් ඔක්කොම සුඛිතමුදිතව ඉන්න පටන් ගත්තා. හැමොත් එක්කම ලිංගිකව හැසුණා. යම්කිසි ශිෂ්ටාචාර සම්පන්න ක්‍රමයකුත් තිබ්බා. හරි. ඊට පස්සේ පවුල් කුටුම්බය නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ කොහොමද ධනවාදය නිර්මාණය වෙන්නේ කියලා. කුටුම්බයේදී හදාගත්තා මගේ ගෙදර. මගේ තාප්පේ. මගේ බිම්මංගල. ඔයාගේ පවුල වෙනම. දැන් අර නෂ්ටික හිටපු පවුල විස්තෘත නේද? අර කියන්නේ අපි nuclear family එක මේ extended family. Yeah, it became self-owned. My things. Yeah. Then what happened මේ selfie concept එක. අපි selfie ගහද්දි අපිටනේ ගහගන්නේ. ඔව් අපි ලස්සනද කියලා. අපි ලස්සනද කියලා බලන්න. හැබැයි මම ඔයත් එක්කත් selfie ගන්නවා. ඒක humanity sharing. ඔව් sharing. ඕක කැඩෙනවා ටික වෙලාවකදී. තමන්ම ගන්න selfie. ඒ වගේ තමයි ධනවාදය. තමන්ගේ පවුල හදාගත්තා, තමන්ගේ ගෙදර හදා ගන්න ඕනේ, තමන්ගේ ළමයි ප්‍රපෝෂණය වෙන්න ඕනේ. තමන් දියුණු වෙන්න ඒකයි ඕනේ. අනුන්ට මොනවා වුණත් ගැටලුවක් නැහැ. ඒක තමයි Experience better days with a bigger, better 4G. Hutch 4G. Now bigger and better. ධනවාදයෙන් ප්‍රධාන එකක්. හැබැයි ඔයා කියන්න දැන් මේක අද වෙනකන් මේක මාරු වෙනවද? ඔයා හිතනවද මේක මාරු වෙයි කියලා? ඔය වගේ හිතන්න විදිය නැත්නම් ඒම හිතන්න අපි පටන් ගත්තේ ජීවිතේ ඉඳද නැත්නම් අපි ගාව තියෙන සල්ලි ප්‍රමාණය ඉඳද නැත්නම් අපිට මේ lack of opportunities ඒ හින්දා මං හිතනවා ඒක මං විශ්වාස කරනවා දැන් මේ ධනවාදය කියන එක අපි වෙලා ගන්නවා. ඒක වෙලා ගන්නවා. හැබැයි ඒ ඇස්සේ අපිට පුළුවන් නම් අර පොඩි සෝෂලිස්ට් හැඟීමකුත් තියාගන්න. ඒ කියන්නේ ඒකමුතුකම පොදු යම්කිසි දේපල ක්‍රමයක් නොවෙන්න පුළුවන්. නමුත් පොදු සිස්ටම් එකක් මේ ආදරය සහ ගෞරවය මත පදනම් වූ සිස්ටම් එකක්. බෙදා හරින්න මම හිතනවා මොකද ධනවාදයෙන් මිදෙන්න අපිට බෑ. ඒතර මේ දේශපාලන සංස්කෘතියක් අපි දකිනවා ධනවාදී පක්ෂ තමයි දිනන්නේ. ඒක උදේලා. නිර්ධනපාන්තික පක්ෂවලට දිනීමට හැකියාව නැහැ. මොකද ඒ තරම් ආර්ථික මර්මස්ථාන පුළුල්. ඒතර ආර්ථිකමය ප්‍රතිලාභ වැඩි පැලන්තිය කොහොමත් මේ ලෝකේ වුණ එක ස්තරයක් දරනවා.
ඔවුන් හින්දා තමයි නිර්ධනපාන්තික පිරිසක් නිර්මාණය වෙන්නේ. හැබැයි දවසකදී ඒක තමයි දැන් ප්‍රංශ විප්ලවය, පැරිස් කොමියුනය වගේ දේවල් වලදී මේ නිර්ධනපාන්තික බහුතරයට කාලයක් ඉන්න බැරි වෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ රාජ්‍ය නැමැති යාන්ත්‍රණය අරගෙන අනිත් අය කන්ට්‍රෝල් කරන්න බලනවා. ඕක නිර්ධනපාන්තිකයොත් කරනවා, ධනපති පාන්තිකයොත් කරනවා. කුමන පක්ෂය කුමන කෙනෙක් බලයට ආවත් අර චාල්ස් මොන්ටෙස්කියු කියලා තියෙනවා බලතල බෙදීමේ න්‍යාය හරහා බලතල බෙදීම හඳුන්වා දුන්න පියා චාල්ස් මොන්ටෙස්කියු කියනවා බලයට පැමිණි කිසිම මේ හරි මේ නිර්වත් කෙනෙක් නැහැ කියලා. ඒ කියන්නේ හරි මොනවද කියන්නේ ඇල් වතුරත් නිවල බොන කට්ටිය නැහැ බලයට එන. බලයට දියා කියනවා සිංහයෙකුසේ ඔබ එඩිතර විය යුතුය. නරියෙකුසේ ඔබ කපටි විය යුතුය කියලා. මම හිතනවා දැනටපත් වෙන සියලුම ඡන්දෙන්පත් වෙන සියලුම දෙනාට ඔය ළංග ලක්ෂණ දෙක හොඳට පිළිහිටියොත් තමයි රටේ දේශපාලනය කරන්න පුළුවන්. Do you believe our leaders are fit to change how our country is looking today? Yeah, they want to do it. They really want to do it. But where does the problem start? Problem start from the system. Because, for an example, like when I was outside, I can sing, I can dance, I can do anything. But මෙතෙන්ට ආවට පස්සේ I should sit here and I should check this light and everything. I should focus. Like that, when we go to system, that system control those politicians. That's the problem. Otherwise, So do you feel that even bad because of Hutch එක දවස පුරා බෙට 4G. Hutch 4G දැවැන්තයි සමීපයි. බලන්න. ඒ ASCII අපේ වගේ රටවල දේශපාලනික භූමිකා සකස් වෙලා තියෙන්නේ ඉලූෂන් එකක් එක්ක. ඒ කියන්නේ මම දැක්කා ඩෙන්මාර්ක් වල ප්‍රයිම් මිනිස්ටර් කවුරුද මම දන්නේ ඉන්න ලොකුම කෙනා ජනාධිපති මම දන්නේ මට මතක නැහැ. ප්‍රයිම් මිනිස්ටර් ඉන්නවා ඩෙන්මාර්ක් වල. එයා ෆොටෝ කැමරාවකට මේ වගේ ඉන්ටර්විව් එකක් කරනවා. හරිද? එහා පැත්තේ ගෙදර කෙනා කියනවා තනකොළ පහ ගන්න එපා ඊට පොඩ එහාට ගිහලා කරන්න කියලා. So that's what you call ස්වාධිපත්‍ය. ඒක ස්වාධිපත්‍ය බලය තියෙනවා ඒ රටේ ජනයාට කියන්න ලොකුම පුද්ගලයාට කියන්න ප්‍රයිම් මිනිස්ටර්ට කියන්න please don't පොඩ්ඩක් එහා පැත්තට ගිහලා රෙකෝඩින් එක කරන්න. So that's how democracy should work. But do you feel, as someone who is so in love with the environment, you have contributed so much, and for those who are watching, on a very comical way, hina wenna puluwan vidiyata හොඳ මෙසේජ් එකක් දෙන්න කෙනෙක් තමයි කපිල. මම මේක හැමදාම කියලා දිනවා. ඒ කියන්නේ අපි ක්වොරන්ටයින් වෙලාවෙත් මම මෙයාව ඉන්ටර්විව් කරා. මේ වෙලාවේ highlight කරේ. ඒ කියන්නේ ගොඩක් දේවල් ඔළුවට යන්නේ ඒකේ humor mix වෙලා තිබ්බොත්. The best script writers have used comedy as the mode of transport to go into your brain. ඔයා කියන්න මෙච්චර ඔයා මේ ලංකාව ගැන හිතන්නේ කෙනෙක්. ඔයා හම්බ වෙලා තියෙනවද environment ගැන හිතන්න එක්කෙනෙක් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා? environment ගැන because ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට දැන්ම දන්නවා අපිට landslides වෙලා තියෙනවා, අපිට floods වෙනවා, මේ පොඩි වැස්සකටත් අපිට floods වෙනවා. There is one issue. I don't know මේ percentage එක how many ministers they aware about SDGs, sustainable development goals we have to achieve by 2030. අපි කියනවා 2030 agenda එක කියලා. Sustainable development goals. Why don't you tell everyone about this? Is because we know about the UN has always put together different goals that humans have to achieve because that's to keep the world rolling. Yeah. The UN system එක අපි දන්නවා UN system එක රටවල් 183කට වඩා ඉන්නවා. ඒගොල්ලෝ represent කරලා හදාගත්ත system එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තීරණය කරා 2000 වසර වෙද්දී කොච්චර දේවල් ටිකක් achieve කරන්න ඕනද කියලා millennium development goals කියලා. එතකොට millennium development goals වලදී රටවල දේශපාලකයන්ට ප්‍රධාන වශයෙන් තිබ්බ දේවල් ටිකක් තිබ්බා. poverty ගැන බලන්න ඕනේ, malnutrition ගැන බලන්න ඕනේ, සමානාත්මතාවය ගැන බලන්න, environment ගැන බලන්න මේ ඔක්කොම. 2000 වෙද්දි බැලුවා ආයපව හැරිලා සුළු රටවල් පිරිසක් විතරයි මේක achieve කරලා තිබ්බේ millennium development. Then they introduce again sustainable development goals. ඒ කියන්නේ අපි තිරසාර සංවර්ධනාත්මක දැක්මකට යන්න ඕනේ. ඒ කියන්නේ මේ නිකන් ඔන්න ඔය කරන development නෙමෙයි. තිරසාර sustainability එකට ගියොත් එහෙම
2030 වෙද්දී තියෙන නම්බර් 5 තමයි gender equality. නම්බර් 1 2 3 4 5 තියෙන්නේ අධ්‍යාපනය, climate මේ පරිසරය, මුහුද මේ සියලු දේවල්. එතකොට ලංකාවේ how many ministers they aware about sustainable development goals? තිරසාර සංවර්ධන දශක. එහෙම තිබ්බ. How many public, even newspapers and people, media, they are promoting sustainable development goals? We can't blame to politicians only. Then we have to blame ourselves. අපිත් citizens ලා අර අපි මේ අර අපි රොබෝලා හරි නැත්නම් අපි puppets අපි නියෝජනය කරනවා. අපි රෝල් එකක් රඟ දක්වන හැම කෙනෙම. ඒ වගේ දේශපාලකයන් කියන්නේ ජනතා නියෝජිත කෙනෙක්. එයාට එක රැයකින් මේ ඔක්කොම සිස්ටම් එක වෙනස් කරන්න බෑ. හැබැයි එයාට පොලිසි චේන්ජස් කරන්න පුළුවන්. ඒ පොලිසි චේන්ජස් එක කරාට මදි. ජනතාව තුල ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ. මේක මගේ රට පරිසර ඇමති කරනකම් ඉන්න ඕනේ නැහැ පොලිතින් බෑන් කරන්න. මම බෑන් කරනවා myself like I am using මේ cloth bag හරි මොකක් හරි. ඒ වගේ. එතකොට අපි හැමතිස්සෙම බලන් ඉන්නවා චේන්ජ් එක කවුරු හරි දෙනකම්. හැබැයි අපි රටේ ගොඩක් දේවල් වෙනවනේ. දැන් කියමුකෝ මේ බස් ලේන් එක පටන් ගත්තොත් ওই බස් ලේන් එක බස් ෆලෝ කරන්න ඕනේ කියලා රූල් එකක් දාලා එක දවසක් අපි දැක්කා පොලිසි පාර වටේම හිටියා බස් ලේන් එක ෆලෝ කරන්න. ඊට පස්සේ දැන් ඕක නැහැ. දැන් පොලිතීන් ඒ කියන්නේ රෙස්ටෝරන්ට්ස් වලට කිව්වා ලන්ච් පැකට්ස් පාවිච්චි කරන්න බෑ. Make sure that it's disposable or reusable products විතරයි පාවිච්චි කරන්න. හැබැයි ඒකේ sustainability එකක් නැහැ. කියන්නේ අද අපි හිතනවා කරන්න ඕනේ සුමානයක් විතර අපි කරනවා ඊට පස්සේ ඕක නැති වෙනවා. ඔයා කියන්න දැන් ඔයා දැන් ලෝක වටේම කියලා කතා කරලා තිනවා. ඒකත් එක්ක ලංකාව වටේම කතා කරලා තිනවා. youth leadersලත් එක්ක මේ වගේ දේවල් අපි implement කරන්න ඕනේ අපේ ජීවිතේ ගොඩ දාන්න. ඔයා කියන්න මොකද්ද ඔයා හිතන්නේ ලොකුම ප්‍රශ්නේ? ඇයි මේක අපිට ප්‍රැක්ටිස් කරන්න බැරි තත්ත්වය? මම හිතනවා අපිට ඕනේ attitudinal revolution එක. ඒ කියන්නේ attitudinal, ඒ කියන්නේ ආකල්පමය විප්ලවයක් අවශ්‍යයි. අපි දැන් භෞතික විප්ලවයක් තමයි කරගෙන යන්නේ. AC හයි කර ගන්නවා, ටයිල් කරනවා, යාන වාහන ගන්නවා. ඒක හරහා ලොකු ස්ට්‍රක්චර් පෙන්වනවා අපි එන ආතල් එකේ ඉන්නේ කියලා. අපි very polite, comfortable and we don't have issues. Our place, just look at our company, it's so beautiful, but inside there harassment. But we never know, like something like that. So we have to promote මේ attitudinal wise revolution එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන්, පටන් ගන්න පුළුවන් පොඩිම කෙනා තමයි චූටි ළමයාගේ ඉඳලා. ඒ change එක ඉස්කෝලේ education system එකෙන් කරන්න පුළුවන්, මාධ්‍ය වලට ඒක ලොකු බලපෑමක් කරන්න පුළුවන්, ආගමික නායකයන්ට පුළුවන්, දේශපාලනික විධායකයට පුළුවන්, ඊට අමතරව පාර්ලිමේන්තුවට පුළුවන්. මේ හැම කොටස් කරුවෙක්ම මේකේ කට්ටිය. මොකද අද වෙනකොට ටික ඉස්සරහට දේශපාලනයේ බලය සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඒතර පවර්ෆුල් වෙන්නේ media personalities, අනිත් actors, actress මේකෝ තමයි public figureලා වෙන්නේ. එතකොට මේගොල්ලෝ ඉදිරි අනාගතේ control කරනවා මහජන මතය. මම කිව්වොත් එහෙම කෝපි වොන්න එපා කියලා. Experience better days with the bigger better 4G. Hutch 4G. Now bigger and better. සදාචාරාත්මක නීති පිළිබඳ මතවාදය සහ ප්‍රත්‍යක්ෂ මූලික නීති පිළිබඳ මතවාදය කියන. ඒ කියන්නේ මිනිස්සු නීතියට අවනත වෙන්නේ සදාචාරයට ඇති බිය නිසා. දේශපාලකයෝ නීතියට අවනත වෙන්නේ නැත්te සදාචාරයට බියක් නැහැ. ලැජ්ජ බයක් නැහැ. ඕන තැනක ඕන එකක් කරලා යන්න පුළුවන්. මොකද තමන්ගේ රජය කියලා වගේ හිතාගෙන ඉන්නේ. හැබැයි ප්‍රත්‍යක්ෂ මූලික නීති මතවාදයෙන් කියන්නේ මිනිස්සු නීතියට ඇති බිය නිසා, දඬුවමට ඇති බිය නිසා මේකට අවනත වෙනවා කියලා. ඒතකොට අරගෙන බලයේ ඉන්න පිරිස දඬුවමටත් බය නැහැ, නීතියටත් බය නැහැ. ඒතකොට අපි සාමාන්‍ය ජනතාව විදියට දඬුවමටත් බයයි, සදාචාරාත්මක ප්‍රශ්නටත් බයයි. ඒතකොට මම කියන්නේ සිංගප්පූරුව හැදුවේ ඔය දඬුවමට බය කරනවා. හැබැයි යුරෝපයේ යම් රටවල් ඒගොල්ලෝ නිර්මාණය කරපු සිස්ටම් එක නිර්මාණය කරේ දඬුවමට බය කරවලා නෙමෙයි. ඇටිටියුඩ් එක. කියන්නේ ඒගොල්ලෝගේ රට වෙනුවෙන් හිතපු දේවල්. දැන් ඔයා මේ gender equality ගැන ගොඩක් දේවල් කතා කරලා තිනවා. ඔයා වැඩ කරන්නේත් ඔය industry එකේ on a government level. I want to ask you one of the biggest issues that we face is injustice towards the weaker gender or even abuse to the weaker gender. I don't say man or woman because there is domestic violence on both ways. There are men who are abused as well as women who are abused in relationships or in a marriage or in whatever. මේ ගැන අද වෙනකම් you have worked under the government for so long. ඒ ගැන කතා කරන්න government body එකක් minister කෙනෙක් හරි a leader have they come forward to speak about it? Some ministers, of course, they talk about this. ඒ වෙනුවෙන් අපි මොකක්ද අරන් තියෙන්නේ මේකේ? කියන්නේ ඒකට is it a punishable crime? මේකට මොනවද අපිට කරන්න පුළුවන්? කොයිද අපිට
police station එකට ගිහලා complaint එක lodge කරන්න පුළුවන්ද? Yeah. කොහොමද ඒ actions ටිකක් කරන්නේ? Yeah, actually, like we have like certain policies like CEDAW ප්‍රඥප්තිය කියලා තියෙනවා. Domestic Violence Act එක තියෙනවා 1995 වල introduce කරේ. ඉතින් ඊළඟ sexual harassment in workplace. There are a lot of things happening. But the problem is implementation. We have policies. We have number one policies. Like everything is there. But the problem is that following process and implementation. Therefore, if Sri Lankan government, if they can take great actions towards gender equality and women or men empowerment, anything. So I think, and also another thing, like we have to aware, like this is we are under patriarchal structure. පීතෘමූලික සමාජ ක්‍රමයේ යට ඉඳන් තමයි මේ කතා කරන්නේ. Then we can see 225 people who are represented in parliament. Most of the people are men. Okay? Then are 6% ඉන්නවා කාන්තාව. Then සික්සුත් නෑ තාම. Yeah, සික්සුත් නෑ. So imagine even 2020 we are in a country we have 52% women in the country but only 6% represented in the parliament. Parliament is a decision making component. එතන තමයි ලෝකේ ලංකාවේ හොඳම decision ටික ගන්න ඔක්කොම බලපාන. එතකොට හිතන්න ලංකාවේ බහුතරයක් කාන්තාවයකට නියෝජනය වෙලා නැත්තම් ඒක සුදුසු decision making component එකක්ද කියලා හිතන්න. නමුත් the problem is then what happened? This system design කරද්දි project design කරද්දි ඔක්කොම එන්නේ patriarchal කෝණයකින්. ඒකින්ද තමයි සමහර පැතිවල පාරවල් හදලා තියෙනවා. පාරවල් ලයිට් හයි කරන්න අමතක වෙලා තියෙනවා. Because they didn't think that අර rural කාන්තාව මේ වගේ යනවා ළමයි යනවා පිරිමිත් යනවා ඒ ගැන හිතුවේ නැහැ. They thought about just our part, just do the road thing and everything finish. Gender sensitive parliament එකක් තිබ්බනම් මෙච්චර කල් මෙච්චර දුරක් කවුරු හරි මේකට කෝටා ක්‍රමයක් ආව 25%. කේරළ සිස්ටම් එක හැදුවා. කේරළ ඒක achieve කරා. හැබැයි ලංකාවේ තාම ඒක ඇතුලේ මොකද්ද ඇතුලක තියෙනවා එළියට ගන්න අමාරුයි ඒක හින්දාම දැන් වෙනකොට ඔයගොල්ලෝ දැකලා ඇති ස්ත්‍රී දූෂණ වැඩි වෙලා තියෙනවා ළමා අපචාර වැඩි වෙලා තියෙනවා පහුගිය සති 3-4 කාලය තුල අපිට දරුණු ළමා අපචාර අහින ලැබුණා මේ ඔක්කොටම එතකොට ජනතාවත් වගේ කියන්න ඕනේ සා ඩිසිෂන් මේකින් process එකේ ඉන්න පාර්ලිමෙන්ටේරියන්ස්ලා ඒගොල්ලොත් වගේ කියන්න ඕනේ මොකද ඒගොල්ලෝ තමයි මේකට තීන්දුව తీරන ගන්න ඉහළ තැන්වල ඉන්නේ ඔව් එතකොට එහෙම ඉහළ තැන්වල හරියමන් තීන්දුව తీරන එක ලැබෙන්නේ නැතිකොට පහළ ඉන්න marginalized peoples ලා ඒගොල්ලෝ අනිවාර්යෙන් අර majority එකෙන් by control majority become default. Yeah. By default they become that. ඒකද මම කියනවා දැන් විශේෂයෙන්ම මේ අපි ගත්තොත් LGBTIQ ප්‍රජාව මේ ප්‍රජාව සම්බන්ධයෙන් කතා කරන 14ක් ඉන්නේ කතා කරත් සමහර වෙලාවට majority එක විසින් ඒක ගහනවා. ඔව්. ඒ ඉන්න ඒ බයට ඒ ගැන කතා කරන්න. ඒ බයට කතා කරන්නේ නැහැ. එහෙම සමහරට පාර්ලිමේන්තු එකේ හිටියත් they not representing their community or our community. Because they are afraid like they will lose something. මං එක උදාහරණයක් අපි ඒ ගැන හාන්ස් එකත් කතා කරා පොඩි වෙලාවකට ඉස්සර. නෑ හරි. දැන් එකක් තමයි ලංකාවේ එතකොට දේශපාලන සංස්කෘතිය යම්කිසි මේ වෙනසකට ලක් වියුත්තේ පොඩි දේවල් වලින්. එකක් තමයි බලය මත ඔවුන් මුනිවත රඟපාමින් අර තමන්ගේ මුනිවත රැක ගන්න උත්සාහ කරන්න හොඳ නැහැ. බැරක් ඔබාමා කියන චරිතය ගත්තොත් එයාගේ යම් දෝෂ තිබෙන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් සාධනීය දේවල් කතා කරමුකෝ. බැරක් ඔබාමා තැනකට ඇවිල්ලා සිකියුරිටි එකේ ඉන්න කෙනා කියද්දි can I have your identity card කියලා identity card එක දෙනවා. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් පොලිසියෙන් identity card එක මොකක් කරilla පෙන්නුම් කරද්දි ඇය කනට ගහනවා. So this is two different cultures. and බැරක් ඔබාමා ගේ චරිතය තිබ්බ තව බැරක් ඔබාමා සුද්ධ කරන්නේ එයා කොහොමද එක්සැම්පල් විදිහට ගන්න. මේක එක්සැම්පල් ඉතින් නෙල්සන් මැන්ඩෙලා අපිට එක චරිත ඉඳලා තියෙන ලෝකේ. මම කියන්නේ මේ අර ස්ටේජ් එකකට ගිහලා බලන්නකෝ අපේ පාර්ලිමේන්තු එකේ හරි മന്ത്രി හරි කවුරු හරි කෙනෙක් කොහොමද තෑගි ප්‍රදාන උත්සවයක සර්ටිෆිකේට් දෙන්නේ කියලා. how they give certificate. ඒගොල්ලෝ මෙහෙම ඉන්නවා. මෙහෙම දෙනවා. පොඩි හිනාවක් පොඩි දැන් අරගොල්ලන්ගේ පොඩි తీරනේ මේ අර සමහර නායකයන්ගේ අර අපිත් එක්ක තියෙන හෘදයාංගම් බව මේ අපේ මිනිස්සෙක් අපි වගේම ජීවත් වෙන කෙනෙක්. නමුත් අපේ අයගේ තියෙන මොකක්ද දන්නවද? අපේ ඉන්න ගොඩක් පාර්ලිමේන්ටේරියන්ස්ලාගේ පොඩි වෙන බලයක් ගන්නවා. දැන් පීටර් ඇන්ඩ් බාලු කියන සමාජ විද්‍යාඥයෝ දෙන්න කියනවා අපි බලය දුන්නේ නැත්නම් ඒගොල්ලන්ට බලයක් නැහැ. එහෙනම් අපි තීරණය කරන්න ඕනේ. නිතරම අපි හිතාගෙන අපිට බලයක් තියෙනවා කියලා. අපේ බලෙන් තමයි ඒගොල්ලන්ට බලය හම්බ වෙන්නේ කියලා.
ඒගොල්ලෝ අපි දෙගොල්ලක් නෙමෙයි මේ අපි අතර තියෙන බලය දැන් අපිට මේ වැඩනේ අපිට කරන්න බෑනේ ගොඩක් දේවල්. අපි ඉතින් අර ආපු රිප්‍රසන්ට් කරපු කෙනෙකුට අපි දෙනවා ඔයා දැන් පාර්ලිමේන්තට යන ගමන් ඉන්නේ. ඔයා දැන් මේ ඡන්දය තියෙන යන්න ඉන්නේ. හරි මේ ටික කරලා දෙන්නකෝ. මේ ප්‍රශ්න තමයි අපේ ප්‍රදේශේ තියෙන්නේ. එහෙම එකක් මේක. ඒගොල්ලොත් මේ දනු ඔයා මං වගේ ඇමතිලා කියලා කියන්නේ ඔයා මං වගේ ඇස් මස් ඇට ලෙහෙර නහර ආවෙන් එන කට්ටියක්. ඉතින් මේ මිනිස්සෙක් එයා රිප්‍රසන්ට් කරන්න ඕනේ අර කියන මිනිස්සුන්ගේ තියෙන යම් යෝජනා ටික. ඒ යෝජනා ටික හරියට රිප්‍රසන්ට් වෙන්නේ නැත්තම් ඒ සිස්ටම් එකෙන් ජනතාවට අවශ්‍ය දේවල් ටික වෙන්නේ නැහැ. දැන් අන්තිම ක්වෙස්චන් විදිහට මම අහන්නම්. දැන් ඔයාට පුළුවන් නම් පාර්ලිමේන්තු එකට යන්න අලුත් මිනිස්සුස්ලාට අලුත් ලීඩර්ස්ලාට කියන්න මට මේ දේ වෙන්න ඕනේ ලංකාවේ. එතකොට තමයි අපිට හෙට ගැන හොඳ දෙයක් හිතන්න පුළුවන්. මොකක්ද ඔයා හිතන්නේ එක දේ? මම එකම එකයි කියන්නේ පරිසරය පිළිබඳ යහපත් policies. ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් පරිසරය ගැන බලන්න. මොකද පරිසරය තමයි නේචර් තමයි අල්ටිමේට් අපේ හાર્ට් එක. ඔය සියලුම දේශපාලන ප්‍රශ්න, සියලුම ආර්ථික ප්‍රශ්න රැඳෑ පවතින තියෙන පරිසරය මත. ඒක උදාහරණයක් කෙටි දෙකකින් කියන්නම්. අපේ පරිසරය රැක ගන්නට හරි පරිසරය රැක ගන්නවා කියන්නේ පරිසරය නෙමෙයිනේ රැකගන්නේ. මේ පරිසරය රැකගන්නේ අපි රැකගන්නේ. පරිසරයට අදාළ නැහැ. පරිසරය හෙටත් ඉර පායනවා. අපි නැති වුණා. පරිසරය don't care. They don't have anything with us. Like they will do their job. Yeah. Even මේ dry tree මේ පරණ ගහක් වුණත් බිමට වැටුනම ආයෙත් පැලවෙනවනේ මේ අනිත් පස් වලට කොම්පෝස්ට් වෙලා. They have ජීවයන් අපි එහෙමනේ මැරුණා තමයි. ඔව්. ඉතින් අපි තේරුම් ගන්න මේ අපිව රැක ගන්න තමයි මේ climate change එක ගැන global warming ගැන පරිසරය පිළිබඳ ප්‍රඥාප්ති හදන්න කියන්නේ. ඒකද මම ඒ දේ පමණයි ඉල්ලන්නේ. තව යට තියෙනවා ගොඩක් ඒවා කතා කරන්න. මේක තමයි ඔයගේ broader perspective. මම broader perspectives එකෙන් කතා කරන්නේ මේ climate change global warming වලට අපි ඉදිරි අනාගතේ මුහුණ දෙන්නේ කොහොමද? පරිසරය සම්බන්ධයෙන් මුහුණ දෙන්නේ කොහොමද? සහ දෙවෙනි එක SDG sustainable development goals වලට ලංකාව කොච්චර තිරසර සංවර්ධන දශකයන්ට ලංකාව කොච්චර contribution එකක් කරන්න පුළුවන්ද? Brilliant. ඒ ටික ගැන දැනගත්තු මම හිතනවා යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න පුළුවන්. සාලුතෙන් පත් වෙන අයටත් මම සුබපතනවා සහ මේ හායකට සහ ලංකාදීප සහ ඩේලි මීරර් සිළු මේ platform වලට මම ස්තුතිවන්ත වෙනවා. අපි සාමාන්‍යයෙන් comediansලා හරි jokersලා හරි සමාජයේ අපි සමහරට අපි බලනකොට වෙනස්. නමුත් you have some understanding about my background and my education background everything. ඒකින්ද ඔයා මාව invite කරා. ඉතින් ඒකට මම බොහොම respect කරනවා මේ crew එකටයි හැමෝටම. Always. I always say a comedian has more power than and somebody who can actually, even in theatre, you will agree, එක්කෙනෙක්ව අඬන්න කියන්නේ එක හරි ලේසි. hina වෙන්න කියන්නේ එක හරි අමාරුයි. So ඒක කරන්න පුළුවන් ඒක තමයි ගොඩක් වටින දේ. කියන්නේ hina වෙනකොට තමයි අපි සතුටින් ජීව මෙච්චර අඬලා උතන්ට ගිහලා ඒ දනන්න ඕනේ නැහැ. සහ වතුරට ඕනම shape එකක් ගන්න පුළුවන්. ඒතර ඔයා වතුර වුණොත් මම වතුර වුණොත් අපිට comedian වෙන්නත් පුළුවන්. අපිට වෙන මොනවා හරි කතා කරන්නත් පුළුවන්. That's how character, you know. Yeah. So Kapila, wish you all the very best. You have been such an eye opener. ඒ කියන්නේ nature ගැන මෙච්චර interest එකක් ගෙන ආපු විදියට බොහොම ස්තුතියි. ඒ කියන්නේ ගොඩක් කඩේ කරලා දිනවා. හැබැයි ඔයා ඒක ඔක්කොමලා කතා මේ කාමරේ ඉන්නේ ඔක්කොමලාට දන්නවා ඒ ගැන කතා කරනවා කියලා. ඒක කොච්චර හොඳ දෙයක් කියලා social media එක පාවිච්චි කරලා තියෙන හරි විදිය. I appreciate you for that. Thank you. Thank you so very much to Hutch for joining us today with all our live updates, which are all powered by Hutch. You can now follow us on Daily Mirror, Tamil Mirror and Lankadeepa for the latest updates. Not forgetting our friends from Truly Ceylon for the beverages that they provide us. And also you should check it out because it's truly a Sri Lankan drink that I'm sure Kapila will also like. When it is a Sri Lankan drink, it's always so much more nice. Thank you so very much. We have more coming your way and also a roundup of the latest Better updates days coming with your Hutch way. 4G. So do stick around. Thank you. Better days with Hutch 4G. Better mornings. Better chatter. Better lunches, better batter. Better presentations, better meets. Better fighting, better beats. Hutch 4G means better suits, better roots, and even better hoots. Hutch is better all day, any day. Experience better days with a bigger, better 4G. Hutch 4G, now bigger and better.